ආයුබෝවන් දරුවනි 2020 රචනා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමයි අපි සූදානම් වෙන්නේ. මෙම 2020 ප්‍රශ්න පත්‍රය නව විෂය නිර්දේශය යටතේ ලැබිච්ච ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය 3ක කාලයක් හිමි වුණා. මේට අමතරව කියවීමට අතිරේක කාලයක් හම්බුණා විනාඩි 2ක්. ඒ කියන්නේ උත්තර ලියන්න බෑ ඒ කාලය තුල. ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කියලා ප්‍රශ්න තෝරා ගන්න විනාඩි 10ක අතිරේක කාලයක් මේ ප්‍රශ්න පත්‍රයේදී හමු වුණා දරුවෝ. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න පත්‍ර වලට පොඩ්ඩක් විශේෂයි. ඒ විශේෂත්වය තමයි වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ. ඒකට අපිට non programmable calculators පාවිච්චි කරන්න මේ ප්‍රශ්න පත්‍රය තුල අවසර ලැබුණා. මේ ප්‍රශ්න පත්‍රයේ විෂයාංකය 67S2 මේ ප්‍රශ්න පත්‍රයේ ABCD කියලා කොටස් 4කින් සමන්විත වුණා. ඒ කොටස සම්පූර්ණයෙන්ම ව්‍යුහගත රචනා ආකාරයේ ප්‍රශ්න පත්‍රයක්. ඒ කොටස ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්න තමයි අපිට ලැබිලා තිබුණේ. ඒ වගේම මේ ඒ කොටසේ තියෙන සියලු ප්‍රශ්න වලට අපි පිළිතුරු ලිවීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ මේක අපිට දීලා තියෙන මේ ඉඩ පාවිච්චි කරලා ඒ කොටසේ තිබ්බ ප්‍රශ්න හතරටම අපි පිළිතුරු ලිවීම අනිවාර්ය කරලා තිබුණා. එතකොට මේක අන්තිම ප්‍රශ්න පත්‍රයට අමුණන්න අමතක කරන්න එපා. මේ දීලා තියෙන ඉඩ ප්‍රමාණය පමණක් අපි පාවිච්චි කරොත් එහෙම ප්‍රමාණවත් වෙනවා මේ ප්‍රශ්න පත්‍රය සඳහා. ඉදිරියට යම් බලන්න. ඊළඟට පොතේ අපිට තියෙනවා මේ ABCD කියලා කොටස් හතරක්. එතකොට මේ A කොටස දැන් ඉවරයි අපි කතා කරලා BCD කියන කොටස් තුන ගත්තොත් අපි B කොටසෙන් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ. C කොටසෙන් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ. D කොටසෙන් තව ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ. ඊට අමතරව දැන් අපි B කොටසෙන් ප්‍රශ්නයක් ඇතෑරියා, C කොටසෙන් ප්‍රශ්නයක් ඇතෑරියා, D කොටසෙන් ප්‍රශ්නයක් ඇතෑරියානේ. ඔය අතෑරපු ප්‍රශ්න තුනෙන් තවත් එක ප්‍රශ්නයකට උත්තර ලියන්න අවශ්‍යයි. එතකොට BCD කොටස් වලින් ප්‍රශ්න 4යි, ව්‍යුහගත ප්‍රශ්න 4යි, ඔක්කොම ප්‍රශ්න 8යි. ව්‍යුහගත ප්‍රශ්න 4 අනිවාර්යයි. BCD කොටස් වලින් තෝරාගත් ප්‍රශ්න 4ක් අපි ලියන්න වෙනවා. එතකොට B කොටස තියෙන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ගණිත දැනුම පරීක්ෂා කරන්න. පළවෙනි ප්‍රශ්නය සංඛ්‍යානේ ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නය ඛණ්ඩාංක ජ්‍යාමිතිය ත්‍රිකෝණමිතිය මිශ්‍ර ප්‍රශ්නයක්. හයවෙනි ප්‍රශ්නය. ඒ වගේම මේ C කොටස විශේෂයෙන්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච රසායන විද්‍යා ප්‍රශ්න තමයි මේ ප්‍රශ්න වලට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් මෙන්න මේ D කොටසට D කොටස භ්‍රමණ චලිතය ප්‍රශ්නයක්, විද්‍යුතීය ප්‍රශ්නයක්, චුම්බකත්වයේ කොටසක්, ඒ වගේම තාප සන්නයනය සහ සම්බන්ධ ප්‍රශ්නයක් වශයෙන් D කොටස සකස් වෙලා තියෙනවා. D කොටසේ ප්‍රශ්න දෙකක් සකස් වෙලා තියෙනවා. ඒතර දරුවනේ මේ D කොටසේදී විශේෂයි අපි දන්නවා තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය අපි ඉංජිනේරු තාක්ෂණය සහ ජෛව පද්ධති තාක්ෂණය සහ ඔබ විශ්වවිද්‍යාලයේ ගියාට පස්සේ සහායක විෂයක් විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක මනාව පිළිබිඹු කරමින් මේ ඉංජිනේරු තාක්ෂණයේ යෙදෙන සිසිලණය එහෙම නැත්නම් රේඩියේටර් එක ක්‍රියාකාරීත්වය ප්‍රශ්නයක නගලා තියෙනවා. මේකේ සිද්ධාන්ත පැත්ත අපෙන් අහන්න මෙන්න මේ අවසාන ප්‍රශ්නය විදිහට. හොඳයි එහෙනම් දරුවනි අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම සඳහා ඉදිරියට යමු. පළවෙනි ප්‍රශ්නය වෙත යොමු. ඒ කොටස ව්‍යුහගත රචනාකාරී ප්‍රශ්න. දැන් දරුවනේ මේ ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ඉඩෙහි පිළිතුරු ලිවීම ප්‍රමාණවත් වෙනවා. එකයි සියලුම ජීවීන්ගේ මූලික ඒකකය සෛලය වේ. ව්‍යුහය සහ සංවිධානය මත පදනම්ව සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. මෙම ප්‍රධාන සෛල කාණ්ඩ දෙක නම් කරන්න. දරුවනේ අපි දන්නවා මේ සෛලය කියන කෙනා ගත්තොත් එහෙම මේ සෛලය ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ දෙකයි. මොනවද මේ කාණ්ඩ දෙක?
පළවෙනි එක තමයි සෛලයේ බෙදෙන ප්‍රධානම කාණ්ඩ දෙක සෛලීය ව්‍යුහ ප්‍රාග්න්‍යෂ්ටික. දෙවෙනි එක තමයි ශූන්‍යෂ්ටික. එතකොට ප්‍රාග්න්‍යෂ්ටික ගොඩට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම බැක්ටීරියා ආකිබැක්ටීරියා සයනොබැක්ටීරියා මෙන්න මේ කියන කාණ්ඩ තුන අයිති වෙනවා. බැක්ටීරියා පවුල, සයනොබැක්ටීරියා පවුල සහ ආකිබැක්ටීරියා පවුල. ඒ වගේම අපි ශූන්‍යෂ්ටිකයෙන් ගත්තොත් එහෙම දිරීර දිලීර ප්‍රොටසෝවාවන් බොහෝ ශාක හා සතුන් අයත් වෙන මේ ශූන්‍යෂ්ටික සෛල ව්‍යුහයට. හැබැයි දරුවනේ අපි වෛරස් කියන කෙනා ගත්තොත් අපි වෛරස් වල සෛලීය ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ දෙකට අමතරව වෛරස් ගත්තොත් එහෙම වෛරස් වල අපිට සෛලීය ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. right. මෙම ප්‍රධාන සෛල කාණ්ඩ දෙක නම් කරන්න. මොනවාද සෛල කාණ්ඩ දෙක? පළවෙනි කෙනා තමයි ප්‍රාග් න්‍යෂ්ටික, අනිත් කෙනා තමයි ශූන්‍යෂ්ටික කියලා කියන්නේ. පැහැදිලි. හොඳ එහෙනම් අපි ඉදිරියට යමු. පහත් සඳහන් රූපදර්ශන දැක්වෙන සුද්ධජීවි කාණ්ඩය කොහොමද? right. මහත්මයා මේ සුද්ධජීවි කාණ්ඩය පැහැදිලිව පේනවා මේ නැට්ටක් එල්ලෙන කෙනා කවුද? බැක්ටීරියා. එහෙනම් මේ කාණ්ඩය තමයි බැක්ටීරියා කාණ්ඩය. දැන් මේ කාණ්ඩය හද නිකම්ම ලියන්න එපා, ලියන්න බැක්ටීරියා කාණ්ඩය කියලා. බැක්ටීරියා කාණ්ඩය. එතකොට අපි දැන් මෙන්න මේ සෛලය අපිට තියෙනවා, අපිට කියනවා PQRT ලෙස සලකුණු කර ඇති කොටස් නම් කරන්න කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ රූපය ගත්තොත් එහෙම මේ රූපේ මෙන්න මේ එල්ලෙන කෑල්ල කශිකාව. මෙන්න මේ T කොටස අපිට පැහැදිලිව පේනවා කශිකාව කියලා. නේද? right. එතකොට මෙන්න මේ S කියලා තියෙන්නේ මෙන්න මේක පිරලා තියෙන්නේ සෛලප්ලාස්මය. සෛලප්ලාස්මය. එතකොට මෙන්න මේ R කියන කෙනා වෘත්තාකාර DNA අණු එහෙම නැත්නම් නියුක්ලියයිඩය එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය ගොඩේ තමයි මෙයා තියෙන්නේ. එතකොට P ප්‍රාවරය එහෙම නැත්නම් පේටිකාව එහෙම නැත්නම් කැප්සූලය සෛල කොපුව කියලා හඳුන්වනවා. දැන් අපි බැක්ටීරියා ගත්තොත් එහෙම බැක්ටීරියා වල තියෙන මේ ලේයර් එක ගත්තොත් එහෙම මම මෙන්න මෙහෙම මේ වගේ කියලා බැක්ටීරියාව හිතුවොත් එහෙම මැද පිරලා තියෙනවා
මේ මැද පිරලා තියෙනවා සෛල ප්ලාස්මය. හරි. ඊට සෛල ප්ලාස්මයට එපිටින් ඉන්නවා මෙන්න මේ පළවෙනිට ගත්තොත් එහෙම ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. සෛල ප්ලාස්මය ප්ලාස්ම පටලය. මේකට දශමයක් එපිටින් ඉන්නවා සෛල බිත්තිය. එතකොට මේ සෛල බිත්තියට එළියෙන් ඉන්නවා සෛල බිත්තිය තියෙනවා සෛල බිත්තියට එපිටින් ඉන්නවා ප්‍රාවරය එහෙම නැත්නම් පේටිකාව එහෙම නැත්නම් කැප්සූලය එහෙම නැත්නම් සෛල කොපුව. ප්‍රාවරය පේටිකාව කැප්සූල එහෙම නැත්නම් සෛල කොපුව කියලා කියනවා. පැහැදිලි. එතකොට මෙන්න මෙයාගේ මැද සාමාන්‍යයෙන් ඉන්නවා වෘත්තාකාර DNA වෘත්තාකාර DNA එහෙම නැත්නම් මේකට කියනවා අපි නියුක්ලියෝඩය කියලා. නියුක්ලියෝඩය කියලා කියනවා. එතකොට මෙන්න මෙයාගේ අපිට එළියට පැනලා තියෙනවා අපි එළියට පැනලා තියෙන මෙන්න මේ ආකාරයට මේවට අපි කියනවා පිලි එහෙම නැත්නම් පිලයි එහෙම නැත්නම් පක්ෂම කියලා කියනවා. ඒ වගේම මෙයාලා ඇතුළට නිර්ලා තියෙනවා මේවට අපි කියනවා මීසොසෝම කියලා. ඒ වගේම ශෛලයේ මෙන්න මේ වගේ නැට්ටක් වගේ එල්ලෙනවා. මේකට අපි කියනවා කශිකාව කියලා. කශිකාව කියලා කියනවා. එතකොට මෙන්න මෙයාගේ චූටි තිත් වගේ තියෙන රයිබෝසෝම. ඒ වගේම ආහාර කණිකා. ඒ වගේම මෙන්න මේ වෘත්තාකාර DNA එහෙම නැත්නම් නියුක්ලියෝඩයෙන් ගැලවිච්ච තවත් ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු කොටස් තියෙනවා. මේවට අපි කියනවා ප්ලාස්මීඩ කියලා. මේක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන කොටස් ටික. බැක්ටීරියාවක් ගත්තොත් එහෙම. ඔබ දැන් මේ බැක්ටීරියා වගේම මෙන්න මේ කට්ටියගේ දර්ශීය ව්‍යුහ පුළුවන් වෙන්න ඕනේ. ඕනෑම ශූන්‍යෂ්ටික ව්‍යුහයක්
ශූන්‍යෂ්ටික ව්‍යුහයක තියෙන ශූන්‍යෂ්ටික ව්‍යුහයේ තියෙන කොටස් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ අර්ථයේ විශේෂයෙන්ම ශාක සෛලය, සත්ව සෛලය, ඒ වගේම දිලීර කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ බැක්ටීරියා පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම වෛරස් පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව ද්විබීජපත්‍රී, ශාක පත්‍රය, ශාක කඳ, ශාක මුල. ද්විබීජපත්‍රී, ශාක පත්‍රය, ශාක කඳ, ශාක මුල කියන කොටස් තුන හඳුනා ගැනීමේ හැකියාව, කොටස් නම් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒකබද්ධ බීජපත්‍රී කට්ටියත් පුළුවන් නම් හොඳයි. ඊට අමතරව ඉස්සා මීමැස්සා, අස්තික මසුන්, කාට්ලේජ මසුන්, කුකුලා, ඒ වගේම ශීර පයින් පුළුවන් නම් වඩාත් යෝග්‍ය වෙනවාට රූප සරහන් විදිහට නම් කරන්න තිබ්බා. හරි, එහෙනම් අපි ප්‍රශ්නයට එමු බලන්න. ප්‍රශ්නේ අපි දැන් මේකේ P ගත්තොත් එළියෙන්ම තියෙන්නේ. එහෙනම් මේකට කියන නම් මම සෙට් එකක් කිව්වා. ප්‍රාවරය, පේටිකාව, කැප්සූලය, සෛල කොපුව. සෛල කොපුව. ප්‍රාවරයේ, පේටිකාව, කැප්සූලය, සෛල කොපුව. P. Q. දැන් මෙන්න මේ ඊට ඇතුලෙන් තියෙන සෛල බිත්තිය පාස් කරලා ඊට ඇතුලට වැදිලා තියෙනනේ ඊතලය. එහෙනම් මොකද්ද මේ? සෛල බිත්තිය නෙමෙයි මේක. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. R. අපිට කියන්න පුළුවන් DNA එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය. මේකට අපි නියුක්ලියෝයිඩය කියලාත් කියනවා. S කොහාටවත් ඉරක් වැදිලා නැහැ. එහෙනම් සෛල ප්ලාස්මය, T කශිකාව, T කශිකාව. හරි, ඉදිරියට යන්න. විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා ජෛවාණු වර්ග 4ක ව්‍යුහ පහත දක්වා ඇත. එම ජෛවාණු පදනම් කර ගනිමින් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. දැන් අපි ගත්තොත් මේකේ ඔබට තේරුම් ගන්න ඇත්තරම මෙන්න මේ ස්ථානවල ප්‍රශ්නයට දීලා තිබෙන්නේ නැහැ. කාබන්ලා ඉන්නවා කියලා හිතන්න වෙනවා. හරි. එතකොට ඉදිරියට යන ප්‍රශ්න ටික බලන්න. ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස ඇල්ඩිහයිඩ කාණ්ඩයක් පවතින්නේ කුමන ජෛවාණුවේ ජෛවාණු වලද? අපි දන්නවා මේ ඇල්ඩිහයිඩයක් කියලා කිව්වොත් කාබන් 10ක කෙළවරේ C ද්විත්ව බන්ධන O H එකක් ඉන්නවනම්
C ද්විත්ව බන්ධන OH එකක් ඉන්නවා නම් මේක ඇල්ඩිහයිඩ්. ඒ වගේම කාබන් දාමයක මැදක C ද්විත්ව බන්ධන O එකක් තිබිලා මේ කාබන්ට දෙපැත්තේ කාබන්ලා දෙන්නෙක් ඉන්නවා නම් මේවට අපි කියනවා කීටෝන කියලා. මේ වගේම ඔබ දැනගන්න ඕනේ එස්ටර කාණ්ඩ. එස්ටර කාණ්ඩ. C ද්විත්ව බන්ධන O එතනින් පස්සේ කාබන් එක්කෙනෙක් හෝ දාමයක්. ඒ වගේම තමයි ඊතර ඇමීන ඇමයිඩ ඊට පස්සේ මේ ෆීනෝල්ව ඒ වගේම අපි ගත්තොත් එහෙම එස්ටර මං කිව්වද එස්ටර කාණ්ඩ ඇල්කොහොල් කාණ්ඩ හරි. ඒ වගේම චක්‍රීය ව්‍යුහ මේ සියල්ලක්ම ඔබට හඳුනා ගැනීමට හැකියාව ලැබිය යුතු වෙනවා. ඔයාලට මෙන්න මේ ටික බැරි නම් දරුවෝ ගිහිල්ලා ජෛවාණු පාඩුවේමම ක්‍රියාකාරී කාණ්ඩ යටතේ මේ සියල්ලක්ම පැහැදිලිව ඔබට විස්තර කරලා පැය ගාණක් අරගෙන. එස කරුණාකර ඔබට මේක බැරි නම් ජෛවාණු පාඩමට ගිහිල්ලා ජෛවාණු පාඩමේ සිද්ධාන්තات එක්ක බලා ගන්න මෙන්න මේ කොටස් ටික. හරි. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පවතින්නේ. C ද්විත්ව බන්ධන OH මේ. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පවතින්නේ C ද්විත්ව බන්ධන OH මෙතන. මෙන්න මෙයා තමයි ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ඒ කියන්නේ මේ මෙන්න මෙතන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් මේ. ඒනේ ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් පවතින්නේ. ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් පවතින්නේ. කොහෙද පුතේ? කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙන බලන්න මේ. CO මේ කාබොක්සිලික් අම්ල කියලා කියන්නේ C ද්විත්ව බන්ධන OH එකක්. C ද්විත්ව බන්ධන OH එකක්. කාගෙද ඉන්නේ? මෙතන ඉන්නවා මේ. මෙතන තියෙනවා C ද්විත්ව බන්ධන OH එකක්. මෙතනක් තියෙනවා මේ C ද්විත්ව බන්ධන OH එකක්. මේකකවත් නැහැ. එවනම් B සහ C. B හා C දෙන්නගේ තමයි ක්‍රියාකාරී කාණ්ඩ විදිහට තියෙන්නේ මෙයා. B හා C දෙක. right. අයඩීන් පරීක්ෂාව සඳහා ධන ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කුමන ජෛවාණුද? අයඩීන් පරීක්ෂාවට ප්‍රතිචාර දක්වන්න නම් මේක පිෂ්ඨයක් වෙන්න ඕනේ. එහෙනම් පිෂ්ඨයේ ආකාර දෙකයි මොනවද පුතේ? ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන දෙන්න. ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන දෙන්න. එහෙනම් මෙතන ඉන්නේ මෙයා කවුද? මේ පැත්තට දික් වෙලා තියලා මේ පැත්තට දික් වෙලා මේ. බලන්න මේ. මෙන්න මෙයා මේ පැත්තට දික් වෙලා තියලා මේ පැත්තට දික් වෙලා තියෙනවා මේ. එහෙනම් මේක මේ කවුද මේ ඉන්නේ? ඇමයිලෝස් මේ ඉන්නේ.
ඇමයිලෝස් කියන්නේ පිස්ටේ සංඝටකයක්. එහෙනම් කවුද? D නේ. D. B. මෙන්න මේ B කියලා කියන්නේ ඇමයිනෝ අම්ලයක්. B කියලා කියන්නේ ඇමයිනෝ අම්ලයක් නේ. බලන්න. මෙන්න මේ B කියලා කියන්නේ ඇමයිනෝ අම්ලයක්. මේ C ද්විත්ව බන්ධන OH H NH2H. එහෙනම් අපි මේකට කරන පරීක්ෂාව තමයි නින්හයිඩ්‍රීන් පරීක්ෂාව. ඇමයිනෝ අම්ල අඳුනා ගන්න අපි කරන පරීක්ෂාව නින්හයිඩ්‍රීන් පරීක්ෂාව තමයි අපි ඇමයිනෝ අම්ල හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂාව. හොඳයි එහෙනම් දරුවනේ අපි ඉදිරියට යමු. කපුනූල් සබන් සීනි right. ඉහත දී ඇති ජෛවාණු අතරින් කුමන ජෛවාණුව හෝ එහි ව්‍යුත්පන්නය වගුවේ සඳහන් කර ඇති එක් එක් කාර්මික නිෂ්පාදනය තුළ අඩංගු වේදය හඳුනා ගන්න. හඳුනාගත් එක් එක් ජෛවාණුව නිරූපණය කරන අක්ෂරය පහත වගුවේ ලියන්න. right. කපුනූල් බලමු. කපුනූල් සබන් සීනි අපිට මෙන්න මේ ව්‍යුත්පන්න ගත්තට පස්සේ A ග්ලූකෝස්නේ. එතකොට අපි දන්නවා කපුනූල් සහ සීනි කියන දෙන්නගෙම තැනුම් මේකකයක් විදිහට මෙන්න මේ ඒව ගන්න පුළුවන්. ඒව ගන්න පුළුවන් සීනි සහ නූල් වල. right. ඔබ විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් වල ප්‍රයෝජන, ඩයිසැකරයිඩ් වල ප්‍රයෝජන, පොලිසැකරයිඩ් වල ප්‍රයෝජන, ඇමයිනෝ අම්ල වල ප්‍රයෝජන, ප්‍රෝටීන් වල ප්‍රයෝජන, ලිපිඩ වල ප්‍රයෝජන මේ කියන දේවල් ටික චුට්ටක් බැලුවොත් වඩාත් යෝග්‍ය වෙයි. ඒ වගේම අපිට මෙන්න මේ C එකේ පෙන්වන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් එකක් නේ. right. මේ කාබොක්සිලික් දාමයක් නේ. right. එහෙනම් මේ වගේ ඒවා තුන් දෙනෙක් එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් එකක් හැදෙන්නේ. මේ ග්ලිසරයිඩ්ලා මේ වගේ කට්ටිය තුන් දෙනෙක් එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියන එක හැදෙන්නේ නේ. එහෙනම් C තමයි අපිට ගන්න තියෙන සබන් වලට. මොකද මේ තුන් දෙනාගේ එක්කෙනෙක්වත් සබන් හදන්න හැකියාවක් නැහැ. මේ ශාක තෙල් එක්ක ව්‍යුත්පන්නයක් එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ලයක් විදිහට තමයි මේ අපිට පේන්නේ. right. එතකොට මේ කාබොක්සිලික් අම්ල තුන් දෙනෙක් එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් එකක් හැදෙන්නේ. ඒක නිසා මට සබන් හදන්න ගන්න කෙනා විදිහට සීව ගත හැකි වෙනවා. ඒක ප්‍රශ්නය පිළිබඳව මගේ තරම්ම පැහැදීමක් නැහැ. A C A ඉදිරියට යමු. පාම් බේකරි කර්මාන්තයේදී බහුලව නිෂ්පාදනය කරන ආහාර වර්ගයකි. අවශ්‍ය අමුද්‍රව්‍ය තිබේ නම් පාම් නිවසේදී නිෂ්පාදනය කළ හැකියි. right. අපි පාන් හදද්දී මොකද කරන්නේ දරුවනේ? ඉස්සරලා ගන්නවා පෙටි. මේ පිටි අරගෙන පිටි වලට එකතු කරනවා අපි yeast එහෙම නැත්නම් Saccharomyces cerevisiae කියලා කියනවා. Saccharomyces cerevisiae කියලා කියනවා yeast. මෙයා එකතු කරලා ජලය එකතු කරලා මේක අපි හොඳට අනනවා. දැන් මේ පාන් පිටි ගුලි අනනවා. අන්න මොකද කරන්නේ? මේක චූටි චූටි ගුලි බවට පත් කරනවා. එතකොට මෙන්න මේ Saccharomyces එහෙම නැත්නම් yeast මොකද කරන්නේ? මෙන්න මේකේ තියෙන පිටි yeast මගින් මොකද සිද්ධ වෙන්නේ? එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් කරනවා. මෙන්න මේකේ තියෙන පිටි yeast මගින් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් කරනවා.
එතකොට මොකද වෙන්නේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායු මෙන්න මේ පිටිවල තිබිලා මේ වායු බුබුලු ටික ලොකු වෙනවා. ඉතින් මොකද වෙන්නේ අපි මෙන්න මේ පිටිගුලියක් අරගෙන මේ පිටිගුලිය අච්චුවකට දාලා රත් කරද්දී අච්චුවකට දාලා රත් කරද්දී මෙන්න මේ තියෙන වායු බුබුලු විශාල වෙනවා. ඒ වගේම එතනෝල් වාෂ්ප වෙනවා. එතනෝල් වාෂ්ප වෙලා යනවා. ඒ වගේ මෙන්න මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් සහිත වායු බුබුලු ක්‍රමයෙන් වෙනස් විරහල් වෙලා සබන් වලට මොකද වෙන්නේ? මෘදු බවක් ලැබීම සිද්ධ වෙනවා. නේද? හරි. එතකොට මේක තමයි කතාව වෙන්නේ. බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියා කවරෙක්ද? අපි දන්නවා සැකරොමයිසින් සර්විසියේ මේකේ නමට යටි ඉරක් ඇදීම අනිවාර්ය වෙනවා. මෙතන ඊ අකුරක් එනවනේ. සිරි සර්විස්. එහෙම නැත්නම් යීස් කියලා කියන්නත් පුළුවන් අපේ විද්‍යාත්මක නම ලියන හොඳයි. මේකේ පළවෙනි අකුර පුතේ කැපිටල් වෙන්න ඕනේ. ඉතිරි අකුරු සියල්ල මොකද වෙන්න ඕනේ? සිම්පල් වීම අනිවාර්ය වෙනවා. නමට යටින් ඉරක් තියෙන්න ඕනේ. හරි. පාන් නිෂ්පාදන ක්‍රියාවලියේදී ශුද්ධ ජීවියාගේ වර්ධනය වේගවත් කිරීම සඳහා එකතු කරන ලබන අමුද්‍රව්‍ය කුමක්ද? අපි සීනි චුට්ටක් එකතු කරා නම් මේ පැසීමේ ක්‍රියාවලිය මොකද වෙන්නේ? ටිකක් වේගවත් වෙනවා. right. අපිට මේකට එකතු කරන්න පුළුවන් පොඩ්ඩක් සීනි ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. ඉදිරියට යන්න. ශුද්ධ ජීවියේ ක්‍රියාකාරීත්වය සමගම ඇනෝ පිටු මිශ්‍රණය පිපීමට ලක්වන්නේ මන්දයි පැහැදිලි කරන්න. පිටි මොකද වෙන්නේ? පිටි යීස් මගින් එතනෝල් සහ පිටි යීස් මගින් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත්වීම නිසා මේ පිටි යීස් මගින් එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් පත්වීම නිසා තමයි මේ පිටි මිශ්‍රණය දරුවනේ පිපීමට ලක්වන්නේ. ඇනෝ පිටි මිශ්‍රණය පිලිස්සීමට පෙර දිගු වේලාවක් පිපීමට ලැබූ විට පාන්වල ඇඹුල් රසයක් ඇති වේ. ඒත් හේතුව පැහැදිලි කරන්න. දැන් මේකේ මධ්‍යසාර තියෙනවානේ. මේ මධ්‍යසාර මොන බවටද? ඔව්. මේ මධ්‍යසාර ඔය ඇසිඩෝබැක්ටර් වගේ කෙනෙක් නිසා මොන බවට හදන්න පුළුවන්? ඇසිඩික් අම්ලය හැදෙන්න පුළුවන්. ඊට අමතරව ලැක්ටික් අම්ලය හැදෙන්න පුළුවන්. මේ ඇසිඩික් සහ ලැක්ටික් කියන අම්ල දෙකම ඇඹුල් රහයි නේ. පාන්වල ඇඹුල් රසයක් ඇති වෙනවා. මේකට හේතුව තමයි දිගු වේලා තිබීමේදී ඇසිඩික් අම්ලය හෝ ලැක්ටික් අම්ලය සෑදීමේ අවදානමක් පවතින. ඒක නිසා තමයි මේ ඇසිඩික් හෝ ලැක්ටික් අම්ලය හැදිච්ච නිසා තමයි මොකද වෙන්නේ? ඇඹුල් රසක් ඇති වෙන්නේ. ඇසිටික් හෝ ලැක්ටික් අම්ලය
ඇතිවිය හැක. ඇසිඩික් හෝ ලැක්ටික් අම්ලය ඇතිවිය හැක. ඒක තමයි එකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. හොඳයි අපි ඉදිරියට යමු බලන්න. ප්‍රශ්න අංක 2. A. ඉමල්ෂන් තීන්ත වර්ගයක වියලීමේ වේගය නිර්ණය කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කරන ලදී. අපි දන්නවා තින්ත වර්ග දෙකක් තියෙනවා එනමල් සහ ඉමල්ෂන් කියලා. එනමල් තින්තවල ද්‍රාවකය විදිහට ගන්න අපි කාබනික ද්‍රාවකයක් විශේෂයෙන්ම තිනර් වගේ කෙනෙක්. හැබැයි ඉමල්ෂන් වල අපි ද්‍රාවකය විදිහට ගන්න මොනවද? ජලය. මෙහිදී තින්ත 5.05 ග්‍රෑම් සාම්පලයක් ඒකාකාරව තහදුවක් මත පතුරවා මිනිත්තු 60කට වරක්, කියන්නේ පැයකට වරක් තින්ත සාම්පලයේ ස්කන්ධය මනින ලදී. ප්‍රතිඵලයේ වගුවේ දක්වා ඇති අතර කාලයත් සමග ස්කන්ධය අඩුවීමට හේතුව තින්තවල ඇති ජලයේ වාෂ්ප වීමයි. right. තින්ත 5.05ක් තියෙනවා. මේකේ තහඩුවේ ස්කන්ධය ගැන කතා කරන්නේ නැහැ. ඒකාකාරව තහඩුවක් මත පතුරවා මිනිත්තු 60කට වරක් තින්ත සාම්පලයේ ස්කන්ධය මනින ලදී. ප්‍රතිඵලයේ වගුවේ දක්වා ඇති අතර කාලය සමග ස්කන්ධය අඩුවීමට හේතුව තින්තවල ඇති ජලය වාෂ්ප වීම. දැන් මේකේ කාලය විනාඩි 60යි 120යි 180 240 300 300ට 420. ස්කන්ධය ක්‍රමයෙන් අඩු වෙනවා. ඇයි ස්කන්ධය ක්‍රමයෙන් අඩු වෙන්නේ? මේකේ ජලයේ වාෂ්ප වෙගෙන යනවා. ස්කන්ධය ක්‍රමයෙන් අඩු වෙලා ස්කන්ධය නියත වෙන්නේ කොයි වෙලාවෙදද? නේ? ස්කන්ධය ක්‍රමයෙන් අඩු වෙලා ස්කන්ධය නියත වෙන්නේ කොයි අවස්ථාවේදීද? දරුවනේ ජලය ඉවර වෙච්ච අවස්ථාවේදී නේ. ජලය ඉවර වෙච්ච අවස්ථාවේදී ස්කන්ධය මොකද වෙන්නේ පුතාලා? නියත වෙනවා. එහෙනම් බලන්න දැන් මෙන්න මේකේ මේ හරියේදී මේ ස්කන්ධය අඩු වෙලා ඒ කියන්නේ ජලය වාෂ්ප වෙලා අඩු වෙලා ජලය වාෂ්ප වෙලා මෙතනින් පස්සේ නේ ස්කන්ධය මොකද වෙන්නේ? අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. නේද? right. එතකොට බලමු. වාෂ්පීකරණය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? පුතේ අපි දන්නවා වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය කියලා දෙන්නෙක් දන්නවා. අපි වාෂ්පීකරණය කියලා කිව්වොත් තාපාංකයේදී ද්‍රවයක් වාෂ්ප බවට පත්වීම අවස්ථා විපර්යාස වීම මේ වචනේ ගොඩක් හොඳයි. අවස්ථා විපර්යාස වීම අපිට වාෂ්පීකරණය කියලා හඳුනන්න පුළුවන්. හැබැයි මේ වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ තාපාංකේ. දැන් වතුර ගත්තොත් සෙල්සියස් අංශක 100 දී. මේක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් මොකක් මතද? වායුගෝලීය පීඩනය මත. හැබැයි දැන් අපි වැවක් ගත්තොත් එහෙම වැවේ වතුර වාෂ්ප වෙලා යනවා නේද? හැබැයි වැවේ වතුර සෙල්සියස් අංශක 100ට නටලාද මේ වැඩේ වෙන්නේ? නෑනේ. ඊට වැඩි අඩු උෂ්ණත්වයකදී මේක වාෂ්ප වෙනවා. අපි කියන වාෂ්පීභවනයට ලක් වෙනවා කියලා. එහෙනම් වාෂ්පීකරණය වගේම වාෂ්පීභවනය කියන්නේ ද්‍රවයක් වායු වන ක්‍රමයක්. හැබැයි වාෂ්පීභවනය සිද්ධ වෙන්නේ ද්‍රවයක මතු පිට පෘෂ්ඨයේ විතරයි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්න මොකද වෙන්නේ? වාෂ්පීභවනය වේගවත් වෙනවා. ඉදිරියට යමු බලන්න. මිනිත්තු 360කට පසුව තීන්ත සාම්පලයේ නියත ස්කන්ධයක් නිරීක්ෂණය විය. තීන්ත සාම්පලයෙන් වාෂ්ප වූ ජල ස්කන්ධය ගණනය කරන්න. මිනිත්තු 360කට පසුව තීන්ත සාම්පලයේ නියත ස්කන්ධයක් නිරීක්ෂණය විය. තීන්ත සාම්පලයෙන් වාෂ්ප වූ ජල ස්කන්ධය ගණනය කරන්න.
360කට පස්සේ 4.15ක් වෙලා. එතකොට මෙන්න මෙයාගේ ආරම්භයේදී ස්කන්ධය මෙන්න 360කට පස්සේ ස්කන්ධය මෙන්න මෙච්චරක් වෙලා. 5.05 4.15 බවට අඩු වෙලා. නේද? ඒ කියන්නේ 4.15ක් කියන්නේ මේ තියෙන තින්තම ස්කන්ධය. දැන් ජලය වාෂ්ප වෙලා ගිහලා ඉවරයිනේ. එහෙමනම් අපි ගත්තොත් 5.05 4.15 ගියාම අපිට 5.05න් අඩු වෙන්න ඕනේ 4.15ක්. එහෙනම් අපිට එනවා 5.05.9ක් එන්නේ නේද? 5.0 0.9 පැහැදිලි නේද? හරි ඉදිරියට යමු. තීන්ත සාම්පලයේ ඇති ජල ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් චීන්ත සාම්පලයේ තියෙන ජල ස්කන්ධය ගත්තොත් එහෙම ජලයේ තියෙන ග්‍රෑම් 9යි. හැබැයි ජලය 9යිනේ. එතකොට තීන්තවල මුළු ස්කන්ධය 5.05යි. එහෙනම් මේක අපි 100ට අගයක් විදිහට ගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 9 බෙදනවා මේ ග්‍රෑම් 9 තින්ත තියෙන්නේ මුළු ස්කන්ධය අපි ගත්තොත් 100. එහෙනම් මම 900 බෙදනවා 5.05. 900 බෙදනවා 0.9ක් නේ. දශම 9 බෙදනවා 5.05 වැඩි කරනවා 17.82 17.82 තීන්ත සාම්පලයේ ඇති ජලය ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස. තීන්ත සාම්පලයේ මුළු ස්කන්ධය මෙච්චරයි. ජලය මෙච්චරයි. එවනම් මුළු සාම්පලයට සාපේක්ෂව ජලය මෙච්චරක් තිබිලා තියෙනවා. එහෙනම් 100ට ගණන් ගත්තා. දැන් මෙතන අහලා තියෙන මේ තීන්ත සහ තීන්ත සාම්පලය ගැන යන්නේ. ඒක තවුලක් නෑ. ඉමල්ෂන් තින්ත නිෂ්පාදනයේ ජලය භාවිතා කිරීමේ ඇති එක් වාසියක් ලියන්න. ඉමල්ෂන් තින්ත නිෂ්පාදනයේදී ජලය භාවිතා කිරීමේදී එක් වාසියක් ලියන්න. ජලය අපි ගත්තොත් එහෙම ජලය සුලභව සහ ලාභදායීව ලබා ගන්න පුළුවන්. ඒක එක ප්‍රයෝජනයක්. ජලය සුලභව හා ලාභදායීව ගත හැක. අපිට ජලය සුලභව ලාභදායීව ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේ ජලය කියන කෙනා පරිසර හිතකාමීනේ. නේද? කාබනික ද්‍රාවකයකට සාපේක්ෂව ජලය පරිසර හිතකාමී සහ භාවිත කරන්නන්ට හිතකාමී වේ. භාවිත කර කම්කරුවන්ට හිතකාමී වේ.
දැන් මේ තින්ත අනිවාර්යයෙන්ම ගානේ කම්කරුවෙක් නිෂ්පාදනය කරන කම්කරුවෙක්. නේද? එයාටත් මේක හිත කරයි. එමුතා කාබනික ද්‍රාවක වලට සාපේක්ෂව කාබනික ද්‍රාවක වලට වඩා පරිසර හිතකාමී හා කම්කරුවන්ට හිතකාමී වේ. කාබනික ද්‍රාවකවලට වඩා පරිසර හිතකාමී සහ කම්කරුවන්ට හිතකාමී වේ. අපි ඉදිරියට යමු බලන්න. තින්ත වියලීමේ ක්‍රියාවලියේදී ජලයේ සිදුවන භෞතික විපර්යාස පහත ආකාරයට දැක්විය හැකිය. ද්‍රව ජලය ජල වාෂ්ප වෙනවා. හැබැයි තින්ත වියලීමේ ක්‍රියාවලියේදී වාෂ්පීකරණයක් සිද්ධ වෙනවද? නෑ, වාෂ්පීකරණයක් සිද්ධ වෙන්නේ නෑ. නේද? එහෙනම් සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ? වාෂ්පීභවනය. වාෂ්පීකරණය සිද්ධ වෙන්න නම් මේක නටවන්න ඕනේ. එහෙම නැත්නම් තාපාංකය නැත්නම් සෙල්සියස් අංශක 100ටවත් ලං වෙන්න ඕනේ. එහෙම වැඩක් වෙන්නේ නැහැ මෙතන. එහෙනම් මොකද වෙන්නේ? තින්ත වියලීමේ ක්‍රියාවලියේදී ජලයේ සිදුවන භෞතික විපර්යාස දැක්විය හැක. ද්‍රව ජලය ජල වාෂ්ප වටපත් වෙන්නේ වාෂ්පීභවනයේ. ඉහත භෞතික විපර්යාස සම්බන්ධව ප්‍රකාශ හතරක් පහත වගේ දී ඇත. නිවැරදි ප්‍රකාශ ඉදිරියේ හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියේ කතර ලකුණද යොදන්න. ද්‍රව ජලය ජල වාෂ්ප බවට පත්වීමේ භෞතික විපර්යාසය තාපදායක වේ. දරුවනේ දැන් මෙතන තාපය හා සම්බන්ධ සිදුවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රව මතු පිට තියෙන අණු චාලක ශක්තිය ඉක්මවීමේදී එයාලා වාෂ්පීභවනයට ලක් වෙනවා. එහෙම නැතු මෙතන තාපදායක හෝ තාප අවශෝෂක ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ. හරි. වාෂ්ප කලාපයේ ඇති ජලාණු සතු ශක්තිය ද්‍රව කලාපයේ ජලාණුවත් සතු ශක්තියට වඩා වැඩිය. අපි ගත්තොත් එහෙම මෙන්න මේ ඝන ද්‍රව වායු කියන කට්ටිය අපි ද්‍රවයි වායුයි ගමුකෝ. මෙන්න මේ ද්‍රව කලාපය මේ ද්‍රව කලාපය ගත්තොත් ද්‍රව කලාපයේ තියෙන අණු ටිකක් ලං වෙලා ඉන්නේ. ඒතර මේ අණු එකිනෙක හා ලං වෙලා තියෙන නිසා මේවා අතර අන්තර් අණුක ආකර්ෂණ බල ටිකක් වැඩි. එතකොට මොකද වෙන්නේ? මේ වගේ චාලක ශක්තිය අඩුයි. හැබැයි මම වායු කලාපය ගත්තොත් එහෙම මේ වායු කලාපය ගත්තොත් මේ වායු අණු ඈත් වෙලා තියෙනවා. මේ වගේ චාලක ශක්තිය වැඩි. අණු අතර බැඳීම අඩුයි. අණු අතර දුර වැඩි. ඒ වගේ මේ වගේ චාලක ශක්තිය වැඩි. හරි. ඒ වගේම තමයි මම ඝන ගත්තොත් එහෙම ඝන කලාපය ගත්තොත් ඝන කලාපයේ අණු එකිනෙක හා ඊටාම ආසන්නව පිහිටනවා. හේතුව තමයි ඝන කලාපයේ මේ අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි. ඝන කලාපයේ අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි නිසා මේවා අණු ලං වෙලා පිහිටනවා. අණු ලං වෙලා පිහිටන නිසා මේවට චලනය වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ වගේ චාලක ශක්තිය ඊටාම අඩුයි. හැබැයි ද්‍රවයේදී මේකේ මැද ප්‍රමාණයට එනවා. වායුවේදී අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල අඩුයි. ඒ නිසා මේවා අණු ඈත් වෙලා පිහිටලා තියෙනවා. ඒතර මේ අණු වල චාලක ශක්තිය ඊටාම වැඩි මට්ටමක තමයි පවතින දරුවනේ. හරි. වාෂ්ප කලාපයේ ඇති ජල අණු සතු ශක්තිය
ද්‍රව කලාපයේ ඇති ජල අණු ශක්තියට වඩා වැඩි. පුතේ වාෂ්පීකරණය වෙලා ජල වාෂ්ප හැදුනත් වාෂ්පී භවණයෙන් ජල වාෂ්ප හැදුනත් වායුවක් දැන් තියෙන්නේ. එහෙමනම් මේ වගේ තියෙන වායු වල ලක්ෂණ. එතකොට වාෂ්ප කලාපයේ ඇති ජල අණු සතු ශක්තිය ද්‍රව කලාපයේ ඇති අණු ශක්තියට වඩා වැඩි. ඔව් පැහැදිලිවම ද්‍රව කලාපයට වැඩිය වායු කලාපයේ අණු වල ශක්තිය වැඩි. ද්‍රව කලාපයට වැඩිය වායු කලාපයේ අණු ඈතින් පිහිටලා තියෙන්නේ. ද්‍රව කලාපයට වැඩිය වායු කලාපයේ අන්තරාණුක ආකර්ෂණ බල ඉතාම අඩුයි. වැඩි. හරි. වාෂ්ප කලාපයේ ඇති ජල අණු වලට සාපේක්ෂව ද්‍රව කලාපයේ ඇති ජල අණු ලංව ඇහිරි ඇත. පැහැදිලිවම ජල කලාපයේ තියෙන අණු ලං වෙලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ අන්තරාණුක ආකර්ෂණ බල වැඩි. ඒ නිසා මේවට චලනය වීමේ හැකියාව ඉතාම අඩුයි. වායු කලාපයේ අණු ඈත්ව පිහිටනවා. අන්තරාණුක ආකර්ෂණ බල අඩුයි. මේවට චලනය වීමේ හැකියාව තියෙනවා. වාෂ්ප කලාපයේ ඇති ජල අණු වල මධ්‍යහ්න වේගය ද්‍රව කලාපයේ ඇති ජල අණුවක මධ්‍යහ්න වේගයට වඩා වැඩි. අනිවාර්යයෙන්ම වාෂ්ප කලාපයේ අන්තරාණුක ආකර්ෂණ බල අඩුයි. ඒ නිසා අණු ඈත් වෙලා පිහිටන්නේ. ඒක නිසා අණු වේගයෙන් චලිත වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ප්‍රකාශයත් සත්‍ය ප්‍රකාශයක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ද්‍රව ඝන ද්‍රව වායු කියන තුන්දෙනාගේ ලක්ෂණ ඔබ පාඩම් කරගන්න. ඝන ද්‍රව වායු තුන්දෙනාගේ ලක්ෂණ පාඩම් කරගන්න. ඒ වගේම වාෂ්පීකරණය සහ වාෂ්පීභවනය සංසන්දනය. වාෂ්පීකරණයේ වාෂ්පීභවන ප්‍රධාන වෙනස වාෂ්පීකරණයේ සිද්ධ වෙන තාපාංකයේදී වාෂ්පීභවනයේ තාපාංකයට අඩු උෂ්ණත්වයකින් සිද්ධ වෙනවා. වාෂ්පීකරණය ද්‍රවයේ තියෙන ඕනම ස්ථානයකින් සිද්ධ වෙන්න පුළුවන්. වාෂ්පීභවනය සිද්ධ වෙන්නේ මතු පිටින් පමණයි. හරි. ඉදිරියට යමු බලන්න. තීන්ත සාම්පලයේ ඇති ජලය වාෂ්ප වීමේ ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක දෙකක් ලියන්න. රයිට්. එතකොට තීන්ත සාම්පලයේ තියෙන ජල වාෂ්ප වීමේදී මේ වාෂ්ප වීමේ ශීඝ්‍රතාව කෙරෙහි පළවෙනි දේ තමයි තහඩුවේ වර්ගඵලය. පළවෙනි දේ තමයි ආලේප කළ තහඩුවේ වර්ගඵලය. දෙවෙනි එක තමයි තීන්ත සහ තීන්තවල උෂ්ණත්වය හා පරිසර උෂ්ණත්වය අතර වෙනස. තීන්තල උෂ්ණත්වය හා පරිසර උෂ්ණත්වය අතර වෙනස. තුන්වෙනි එක. වාතයේ ආර්ද්‍රතාව වැනි සාධක. මේවා තමයි අපිට ප්‍රධාන වශයෙන්ම තින්ත වාෂ්ප වීම කෙරෙහි ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක. අපි දැන් රෙද්දක් ගත්තොත් රෙද්ද වේලන විදිය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් අපි රෙද්දක් හේදුවාට පස්සේ ඇඳුමක් හේදුවාට පස්සේ මේක වේලෙන වාෂ්පීකරණයට ලක් වෙලාද? නෑනේ වාෂ්පී භවණයනේ. අපි දන්නවා ඉරේලිය වැඩි දවසක මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. දැන් ඒ වගේම තමයි චූටි මම මේ පොඩි කාලේ පොඩි වැඩක් කරා. ඉතින් මේ මම පාසල් ශිෂ්‍යයෙක් කාලේ ඔය ගෙදර ටිකක් උඩ ටැංකිය එක මේ රත් වෙන්න තිබ්බ වතුර අරගෙන රෙදි සෝදර කුඩුවට දාලා හොදලාපස්සේ මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි එකක් තමයි රෙදි හේදනවා වැඩි. ඊට පස්සේ උණු වතුරෙන්ම හොදලා ටිකක් මම මේකට පොඩි කෙට්ලකින් වතුර චුට්ටකුත් දාලා රෙදි වෙනවා පුදුම ඉක්මනට වෙහෙනවා. හරි. දැන් එතකොට අපි විද්‍යාව ඉගෙන ගත්තා පසු කාලෙක තේරෙන්නේ මෙන්න මේ උෂ්ණත්ව දෙක නිසා තමයි මොකද වෙන්නේ? පරිසරයට මේ වාෂ්ප ඉවත් වීම යාම සිද්ධ වෙන්නේ. ඒ වගේ ප්‍රතික්‍රියාශීලතාව වැඩි වෙන්නේ කියන්නේ. හරි. එතකොට අපි ගොඩක් වෙලාවට දැන් රෙද්දක් මෙහෙම අකුල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? වේලෙනව අඩුයිනේ. හැබැයි රෙද්ද හොඳට ගසා දාලා වියල්ලා මේ හොඳට පතුරවලා වැඩි වර්ගඵලයක තිබ්බොත් මොකද වෙන්නේ පුතේ? ඔය ඉතා ඉක්මනට වේලෙනවා. එහෙනම් ඒකම තමයි මෙතනට අපි ඇප්ලයි කරන්නේ. ඉදිරියට යන්න.
පළමු පැය 6 තුලදී ජලය වාෂ්ප වීමේ සාමාන්‍ය ශීඝ්‍රතාව ගණනය කරන්න. පළමු පැය 6 තුලදී ජලය වාෂ්ප වීමේ සාමාන්‍ය ශීඝ්‍රතාව ගණනය කරන්න. එහෙනම් අපිට මේකේ ශීඝ්‍රතාවක් වාෂ්ප වීමේ ශීඝ්‍රතාව සමානයි ඍණ මට ජලය වාෂ්ප වෙච්ච ස්කන්ධය ගන්න පුළුවන් අවසාන ස්කන්ධයෙන් අපි මෙහෙම කරමු. සමානයි අවසාන ස්කන්ධය ඍණ ආරම්භක ස්කන්ධයේ බෙදීම කාලය ඍණ ලකුණක් අවශ්‍යයි. අපි ශීඝ්‍රතාවක් දාද්දි ඍණ ලකුණක් දානවා. ඇයි ඍණ ලකුණ දාන්නේ කියලා එක තේරෙන්නේ නැත්නම් කරුණාකරලා අපේ චාලක රසායනයේ වීඩියෝස් ටික බලන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව මේ ඍණ ලකුණ දානවා. මධ්‍යන ශීඝ්‍රතාවක් නෙමෙයි. ඒක නිසා ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය මෙතන ගෑවෙන්නේ නැහැ. ඍණ අවසාන ස්කන්ධය හතරයි දශම එකයි පහයි ආරම්භක ස්කන්ධය 5.05යි. බෙදීම ගත වෙච්ච කාලය මේක ග්‍රෑම් පැය 6යි. එහෙනම් මට එනවා ඍණ මේකෙන් මේක අඩු කරලා බලන්න. අපිට එනවා ඍණ 0.9 බෙදීම 6යි ග්‍රෑම් H. එහෙනම් අපි බලමු 0.9 ඍණයි ධන 0.9 6න් බෙදමු. දශම එකයි පහයි. G මේ චක්‍රයට ගියාම පැයට ග්‍රෑම් 0.15ක් වේලෙනවලු. හරි. අපි එහෙනම් ඉදිරියට යන්න දරුවනේ. බහුවායක යනු තීන්ත නිෂ්පාදන සඳහා යොදා ගන්නා එක් අමුද්‍රව්‍ය කාණ්ඩයක් වේ. තීන්ත නිෂ්පාදනයේදී යොදා ගන්නා වෙනත් අමුද්‍රව්‍ය කාණ්ඩ දෙකක් ලියන්න. අපි ගන්නවා ද්‍රාවක වර්ණක ආකලන ද්‍රව්‍ය ඊට පස්සේ අපි බැඳුම් කාරක කොට තමයි ගොඩක් රට බහුවයක දාන්නේ. රට ඔබට මේ ආගදී විදිහට කාරණා ගොඩක් ලියන්න පුළුවන්. ඉදිරියට යමු බලන්න. බහුවයක ද්‍රව්‍ය ලෙස පොලියස්ටර් අඩංගු තීන්ත වර්ගයක් සෙමෙන්ති මතු පිටක ආලේප කිරීම සුදුසු නැත. මීට හේතුව පැහැදිලි කරන්න. සිමෙන්ති වල තියෙන භාෂ්මික ස්වභාවය පොලියස්ටර් අණු වියෝජනයට එහෙම නැත්නම් ජල විච්ඡේදන ලක් කරලා විනාශ කරන නිසා මේ භාෂ්මික පෘෂ්ඨවලට පොලියස්ටර් අඩංගු තීන්ත ආලේප කිරීම යෝග්‍ය නැහැ. ලිව්වොත් සිමෙන්ති වැනි
භාෂ්මික පෘෂ්ඨයකදී සිමෙන්ති වැනි භාෂ්මික පෘෂ්ඨයකදී පොලිස්ටර් බන්ධන වියෝජනය ජල විච්ඡේදනය සිදුවී තීන්ත හා සිමෙන්ති යන දෙකටම හානි පැමිණේ. දෙකටම හානි පැමිණේ. හොඳයි එහෙනම් දරුවනේ අපි 2020 ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනාකාරයේ පළමු ප්‍රශ්න දෙක සාකච්ඡා කරා. අපි මීළඟ වීඩියෝයේ මීළඟ ප්‍රශ්න කිහිපය සාකච්ඡා කරමු.